හරි. එහෙමනම් දැන් මෙන්න මේ කොටස් ටික තමයි ලබා දීලා තියෙන්නේ. එතකොට මේ ප්‍රායෝගික පරීක්ෂණයේදී අපිට ලබා දෙනවා කියලා තියෙන්නේ සම්බන්ධක රැහැන් ටිකයි මේ ඇටවුමයි ඒ ටික තමයි අපිට ලබා දෙන්නේ. මොකද හේතුව උපාංග සම්බන්ධ කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා මෙතනදී අපිට ප්‍රශ්න පත්‍රයේ කියලා තියෙනවා. ඉතින් දැන් අපි කරන්නේ අදාළ රැහැන් කොටස් ටික තෝරා ගන්න එක. එතකොට ඇම්පියර් 13 රින් සර්කිට් එකක් වලය පරිපථයක් තමයි ස්ථාපනය කරන්නේ. එතකොට අනිවාර්යෙන් වර්ග මිලිමීටර 2.5 එහෙම නැත්නම් 7067 වයර් එක තමයි අපි තෝරා ගන්න ඕනේ. එතෙන්දී විශේෂයක් තියෙනවා. අවශ්‍යතාවය අනුව මේ ටුයින් කේබල් තියෙනවා නම් වැඩේ ස්ථානයේ තියලා තියෙන මේ දිත්ව රැහැන් නම් මේකේ දිත්ව රැහැනේ වාසිය තියෙන්නේ සජීවී සහ උදාසීන රැහැන දෙකම එකම කේබල් එකේ තියෙනවා. එතකොට ඔබට වැය වෙන ඉඩ අඩුයි. දිත්ව රැහැන් තියලා තියෙනවා නම් ඔබට දිත්ව රැහැන් වලින් ප්‍රායෝගික පරීක්ෂණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් බොහෝ විට අපිට කියන්නේ උපදෙස් දෙන්නේ මෙන්න මේ 7067 සිංගල් වයර් 7067 සිංගල් වයර් එක තමයි පාවිච්චි කරන්න කියලා. එතකොට දැන් ප්‍රායෝගික පරීක්ෂණය සඳහා මට අවශ්‍යයි ඇම්පියර් 13 කෙවෙනි පිටුවාන 4ක් සඳහා සජීවී රැහැන් 5ක් උදාසීන රැහැන් 5ක් සහ බිම්ගත රැහැන් කොටස් 5 බැගින්. එතකොට මම මුලින්ම කරන්නේ පළවෙනිම දේ මේ අවශ්‍ය වයර් ටික මෙතන මේ වයර් මිටියෙන් තෝරා ගන්නවා. එතකොට ඔබට දකින්න පුළුවන් මේ අභ්‍යන්තර පරිවර්ණය දුඹුරු වර්ණය දැන් මෙතන පේනවා ඔබට. මේ අභ්‍යන්තර පරිවර්ණය දුඹුරු වර්ණයේ තියෙන රැහැන් තමයි මම තෝරාගන්නේ 7067 වල මුලින්ම පේස් වයර් කෑලි මේ විදිහට පහක් මම තෝරා ගන්නවා 1 2 3යි 4යි ඔන්න මම වයර් කෑලි 4ක් හොයාගත්තා. සජීවී රැහැන් 5ක් මේ විදිහට මම තෝරාගත්තා කොටස් 5ක් 1 2 3 4 5යි. ඒ ටික මම මෙතනින් තියා ගන්නවා ඔන්න මේ පැත්තෙන් මම තියා ගන්නවා. ඊට පස්සේ ඒ වගේම 7067 සිංගල් වයර් එකෙන් උදාසීන කොටස් 5ක් අපිට අවශ්‍යයි 1 2 3යි 4යි 5යි. ඔන්න උදාසීන වයර් 5ක් මම හොයාගත්තා. ඔන්න පැහැදිලි එහෙනම් ඔන්න වයර් කොටස් 5ක් තියෙනවා 1 2 3යි 4යි 5යි. ඒ ටික මම මේ පැත්තෙන් තියා ගන්නවා මට පහසු වෙන්න. ඊගාවට අපිට අවශ්‍යයි කෙවෙනි පරිපථයක් නිසා අනිවාර්යෙන් බිම්ගත රැහැන් ඔන්න බිම්ගත රැහැන් කොටස් ටිකත් මම මේ විදිහට හොයාගත්තා. බිම්ගත අග්‍ර කොටස් ටිකත් හොයලා මම මෙතනින් තියාගත්තා මේ පැත්ත. ඔන්න එහෙනම් පැහැදිලි වයර් කොටස් ටික අපිට තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන ප්‍රායෝගික පරීක්ෂණයේ පටන්ගෙන කරගෙන යන්නේ. එතකොට මේ ජන්සන් බොක්ස් මේ විදිහට මේ ආවරණ වලින් වහලා තියෙන්නේ. ගොඩක් වෙලාවට අලුතෙන් හදපු බෝඩ් එකක් නම් අලුතෙන් බෝඩ් හදන්න කියලා අපිට අවශ්‍ය උපදෙස් ලැබෙනවා. එතකොට මේ ජන්සන් බොක්ස් මේ විදිහට වහලා තියෙන්නේ. මේවා එතකොට මේ පියන් පරිස්සමට කැඩෙන්නේ නැති වෙන්න මේ විදිහට පියන් ඉවත් කරගත්තාම ඔබට මේ අතර නායිනිය තුල වයර් ඇදීම පහසුයි. එතකොට පළවෙනි කෙවෙනි පිටුවාන අපි ගන්න මේ පැත්තට, දෙවෙනි කෙවෙනි පිටුවාන මෙතනට ගන්නෙ, තුන්වෙනි එක මෙතන, හතරවෙනි එක මෙතන. ඒ විදිහට තමයි අපි වයර් සම්බන්ධ කරන්නේ. එතකොට දැන් මේ වයර් ටික මේ විදිහට තෝරගෙන මුලින්ම මම සජීවී රැහැනේ ඔබට කැමති පාසු විදිහකට පරිපථය ස්ථාපනය කරන්න පුළුවන්. මම මුලින්ම පටන් ගන්නවා සජීවී රැහැනෙන් ස්ථාපනය කරන්න. එතකොට මෙතන ඇම්පියර් 32 සිඟිති පරිපථ බිඳිනේ ඉඳලා ඇම්පියර් 32 සිඟිති පරිපථ බිඳිනේ ඉඳලා තමයි ආරම්භ වෙන්නේ. එතකොට මේ පළවෙනි කෙවෙනි පිටුවාන තියෙන්නේ මේ පැත්තේ. මේ කන්ඩියුට් එක ඇතුලෙන් පළවෙනි කෙවෙනි පිටුවාන දක්වා සජීවී රැහැනක් එනවා. එතන ඉඳලා ආපහු දෙවෙනි කෙවෙනි පිටුවාන දක්වා සජීවී රැහැනක් යනවා. දෙවෙනි එකේ ඉඳලා තුන්වෙනි එක දක්වා. තුන්වෙනි එකේ ඉඳලා ආපහු හතරවෙනි එක දක්වා. හතරවෙනි එකේ ඉඳලා අවසාන වශයෙන් ආපහු ආරම්භක ස්ථානයේ දක්වා. එහෙමනම් දැන් ඔන්න මම මේ සජීවී රැහැනක් දුඹුරු ඉන්සියුලේෂන් එක තියෙන වයර් එක තමයි මම දාන්නේ. මේ විදිහට කන්ඩියුට් එක ඇතුලෙන් දාලා මෙතන ඇම්පියර් 32 MCB එකට සම්බන්ධ කරන්න පුළුවන් වෙන්න මෙතන මේ විදිහට නමලා නතර කර ගන්නවා. එතකොට ඔන්න පළවෙනි සජීවී රැහැන මම මෙතනින් දාගෙන අවසానයි. ඔන්න පැහැදිලි ඔබට පළවෙනි සජීවී රැහැන දැම්ම මෙතන සම් බොක්ස් එකට. ඊට පස්සේ එතන ඉඳලා දෙවෙනි කෙවෙනි පිටුවාන දක්වා සජීවී රැහැනක් ලූප් වෙන්න ඕනි.
තවත් සජීවී රැහැනක් ගන්නවා. ඔන්න දෙවෙනි සජීවී රැහැන. එයා සම්බන්ධ වෙන්නේ දෙවෙනි කෙවෙනි පිටුවානට. දෙවෙනි කෙවෙනි පිටුවාන තියෙන්නේ මේ පැත්තේ. ඔන්න මම දාගත්තා දෙවෙනි කෙවෙනි පිටුවානට සජීවී රැහැන. එතකොට ඔබට පේනවා මෙතනින් පටන් අරන් පළවෙනි එකට ගියා සජීවී රැහැන. එතනින් දෙවෙනි එකට සජීවී රැහැනක් ගියා. ඊට පස්සේ දෙවෙනි එකේ ඉඳලා ආපහු සජීවී රැහැනක් යන්න ඕනි තුන්වෙනි එක දක්වා. තුන්වෙනි කෙවෙනි පිටුවාන දක්වා. දැන් ඔන්න මම ඒක සම්බන්ධ කරගන්න. ඔන්න තුන්වෙනි කෙවෙනි පිටුවාන දක්වා සජීවී රැහැන දැම්මා. ඊට පස්සේ තුන්වෙනි කෙවෙනි පිටුවාන ඉඳලා ආපහු හතරවෙනි කෙවෙනි පිටුවාන දක්වා. මේ තුන්වෙනි එකේ ඉඳලා හතරවෙනි කෙවෙනි පිටුවාන දක්වා සජීවී රැහැනක් යන්න ඕනි. ඔන්න හතරවෙනි කෙවෙනි පිටුවාන දක්වා සජීවී රැහැන දැම්මා. ඊට පස්සේ එතනින් නතර කරන්න බෑ හේතුව තමයි මේක රේඩියන් සර්කිට් එකක් නෙමෙයි රින් සර්කිට් එකක්. ඒක නිසා හතරවෙනි කෙවෙනි පිටුවාන ඉඳලා ආපහු එතන මේ හතරවෙනි කෙවෙනි පිටුවානේ ඉඳලා සජීවී රැහැනක් ආපහු යන්න ඕනි ආරම්භක ස්ථානය දක්වා. ඒක නිසා ආපහු ආරම්භක ස්ථානයට එනකන් මම සජීවී රැහැනක් දාගන්නවා මේ විදිහට. ඔන්න දැන් සජීවී රැහැන ස්ථාපනය කළ අවසానයි. අපිට පැහැදිලි. මම සිංගල් වයර් වලින් තමයි දැම්මේ. ට්වින් වයර් තිබුණොත් ද්විත්ව රැහැන් තිබුණොත් ගැටලුවක් නැහැ. අපිට ද්විත්ව රැහැන් භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ ආකාරයට මම දාගන්නවා උදාසීන රැහැන් ටිකත් නියුට්‍රල් ලින්ක් එකේ ඉඳලා. විශේෂයෙන් ඔබට මේ ප්‍රධාන බෙදා හැරීමේ පුවරුවේ නියුට්‍රල් ලින්ක් එක නම් කරලා තියෙනවා. එතකොට මේ නියුට්‍රල් ලින්ක් එක නම් කළාම අනිවාර්යෙන් අපි මේ ලින්ක් එක නියුට්‍රල් ලින්ක් එක වශයෙන් භාවිතා කරන්න ඕනි. එහෙම නම් කරලා නැත්නම් නියුට්‍රල් ලින්ක් එක හොයාගන්න විදිහත් මම මෙතනදිම කියන්න. ඔබට පේනවා මෙතන මේ කනෙක්ටර් බාර් දෙකක් තියෙනවා. දැන් ඔබට පැහැදිලිව පේනවා ඇති මේ සමීප ඡායාරූප වලට යන නිසා කනෙක්ටර් බාර් දෙකක් තියෙනවා. එකක තියෙනවා ටර්මිනල් 3යි 4යි 5යි 6යි 7යි 8ක්. සම්බන්ධක අග්‍ර 8ක් තියෙනවා. මේ පැත්තේ කනෙක්ටර් බාර් එකේ ගත්තොත් සම්බන්ධක අග්‍ර තියෙන්නේ 4යි 2යි 6යි. හැම වෙලේම මේ ටර්මිනල් ගාන වැඩි, සම්බන්ධක අග්‍ර ගාන වැඩි, උදාසීන සම්බන්ධක අග්‍රයට එන කනෙක්ටර් බාර් එකට තමයි ටර්මිනල් ගාන වැඩියෙන් සම්බන්ධ වෙන්නේ. එහෙනම් මේක නියුට්‍රල් ලින්ක් එක, ටර්මිනල් ගාන අඩු එක earth link එක. මේකේ ගැටලුවක් නැහැ. අපිට නම් කරලා තියෙනවා මෙතන නියුට්‍රල් ලින්ක් එක සහ earth link එක විදිහට. දැන් ඔන්න නියුට්‍රල් වයර් එක දාගත්ත පළවෙනි කෙවෙනි පිටුවානට. පළවෙනි කෙවෙනි පිටුවාන ඉඳලා නියුට්‍රල් වයර් එකක් යනවා දෙවෙනි කෙවෙනි පිටුවාන දක්වා. මම මේ කොටස ගලවලා අයින් කරනවා පහසු වෙන්න. දෙවෙනි කෙවෙනි පිටුවාන දක්වා වුණ නියුට්‍රල් වයර් එක ගියා. ඊට පස්සේ දෙවෙනි එකේ ඉඳලා නියුට්‍රල් වයර් එකක් යනවා මේ විදිහට දෙවෙනි කෙවෙනි පිටුවානේ ඉඳලා නියුට්‍රල් වයර් එකක් අපි සම්බන්ධ කරගන්නවා තුන්වෙනි කෙවෙනි පිටුවාන දක්වා. තුන්වෙනි කෙවෙනි පිටුවානේ ඉඳලා හතරවෙනි කෙවෙනි පිටුවාන දක්වා. හතරවෙනි කෙවෙනි පිටුවානෙන් අපිට අවසන් කරන්න බෑ මොකද හේතුව
රින් සර්කිට් එකක් නිසා අපි 4 වෙනි කෙවෙනි පිටුවානේ ඉඳලා ආපහු නියුට්‍රල් වයර් එකක් යනවා මේ ආරම්භක ස්ථානයේ තියෙන නියුට්‍රල් ලින්ක් එක දක්වා. ආරම්භක ස්ථානයේ තියෙන නියුට්‍රල් ලින්ක් එක දක්වා විශේෂයෙන් මේ වයර් අදිනකොට මේ ටිකක් ප්‍රමාණයෙන් විශාල වයර් එක නිසා ඔබට මේ වගේ අඬුවක් සමහර අවස්ථාවල භාවිතා කරන්න සිදු වේවි. ඒ සඳහා මේ දික් නැහැ අඬුව භාවිතා කරන්න පුළුවන්. හොඳයි. දැන් ඔන්න ඔබට පැහැදිලි මෙතන දැන් පැහැදිලි සජීවී රැහැන් සම්බන්ධ වුණා එක ස්ථානයකට කැබිලි දෙක වැගින්. සජීවී රැහැන් දෙකක් ඒ කියන්නේ කරන්ට් එක අරගෙන එන එකයි ලූප් වෙලා ආපහු කරන්ට් එක යන එකයි. එතකොට සජීවී රැහැන් දෙකයි උදාසීන රැහැන් දෙකයි මේ හැම කෙවෙනි පිටුවාන සම්බන්ධ වෙන ස්ථානයකම උදාසීන රැහැන් දෙකයි මෙතන සජීවී රැහැන් දෙකයි මෙතනත් සජීවී රැහැන් දෙකයි උදාසීන රැහැන් කොටස් දෙකයි මෙතනත් ඒ විදිහමයි උදාසීන රැහැන් කොටස් දෙකයි සජීවී රැහැන් කොටස් දෙකයි ඒ විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද භූගත අග්‍රය බිම්ගත අග්‍රයත් මේ විදිහටම සම්බන්ධ කරගන්නේ කියලා. හරි ඊගාවට අපි මේ විදිහට earth wire එකක් දා ගන්නවා. එතකොට earth link එකේ ඉඳලා මේ විදිහට earth link එකට අපි මේ wire එක සම්බන්ධ කරගන්න විදිහට මෙතනට දා ගන්නවා. earth link එකේ ඉඳලා පළවෙනි කෙවෙනි පිටුවානට අපි ගෙනියනවා earth එක. earth link එකේ ඉඳලා මේ විදිහට පළවෙනි කෙවෙනි පිටුවානට earth එක දා ගන්නවා. පළවෙනි කෙවෙනි පිටුවානේ ඉඳලා අපි earth එක link කරනවා දෙවෙනි එකට. විශේෂයෙන් දැන් මේ වගේ සර්කිට් එකකදී වයර් වැඩි මේ කන්ඩියුටර් ඇතුලේ නායිනිය ඇතුලේ ඒක නිසා කලබල වෙන්න එපා. ප්‍රැක්ටිකල් එකේදී කලබල වුණොත් ඇත්තටම ඔබට මේ කන්ඩියුටර් ඇතුලේ මේ වයර් නිසි පරිදි ස්ථාපනය කරගන්න බැරි වෙනවා. ඔන්න එතකොට පළවෙනි එකේ ඉඳලා earth එක ලූප් වුණා දෙවෙනි එකට. එතකොට ඔබට පේනවා මෙන්න මෙතන මේ පළවෙනි S1 කියන ස්ථානයේට වයර් කෑලි 6ක් ඇවිල්ලා තියෙනවා. සජීවී කොටස් දෙකයි උදාසීන කොටස් දෙකයි බිම්ගත කොටස් දෙකයි. ඔය විදිහට මම දෙවෙනි එකේ ඉඳලා දැන් දෙවෙනි එකට අපි earth wire එක දැම්මා. දෙවෙනි එකේ ඉඳලා ආපහු තුන්වෙනි එකට දෙවෙනි එකේ ඉඳලා අපි තුන්වෙනි එකටත් earth wire කෑල්ලක් දා ගන්නවා මේ විදිහට. ඔන්න දෙවෙනි එකේ ඉඳලා අපි මෙතන දෙවෙනි එකේ ඉඳලා තුන්වෙනි කෙවෙනි පිටුවාන පිහිටපු ස්ථානෙටත් දැම්මා earth wire එක. ආපහු තුන්වෙනි එකේ ඉඳලා අපි link කරන්න ඕනි හතරවෙනි කෙවෙනි පිටුවාන පිහිටන ස්ථානයටත් earth wire කෑල්ල. ඔන්න හතරවෙනි කෙවෙනි පිටුවාන පිහිටන ස්ථානෙටත් අපි earth wire කෑල්ල මේ විදිහට සම්බන්ධ කරගත්තා. එතනින් අපිට අවසන් කරන්න බෑ රින් සර්කිට් එක නිසා අපි එතන ඉඳලා මේ හතරවෙනි කෙවෙනි පිටුවාන පිහිටපු ස්ථානයේ ඉඳලා එතන ඉඳලා ආපහු earth link එකට ආරම්භක ස්ථානය දක්වා මේ විදිහට ආපහු තව earth කෑල්ලක් සම්බන්ධ කරගන්න.
ඔන්න දැන් ඔබට පැහැදිලි. දැන් මෙතන ඔබට පේනවා මේ ආරම්භක ස්ථානයේ බැලුවොත් earth link එකට සම්බන්ධ වෙන earth wire කෑලි දෙකක් ඇවිල්ලා තියෙනවා. neutral link එකට සම්බන්ධ වෙන neutral wire කෑලි දෙකක් තියෙනවා. ඊට අමතරව මෙතන මම මේ පැත්තට ගන්නවා. neutral wire කෑලි දෙකක් තියෙනවා මෙතන ඔබට පේනවා. ඊට පස්සේ මේ ආරම්භක ස්ථානයේ සිඟිති පරිපත බිඳිනයට සම්බන්ධ කරන්න වර්ග මිලිමීටර 2.5 සජීවී රැහැන් කෑලි දෙකකුත් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි කරන්නේ මෙන්න මෙතන ඇම්පියර් 32 සිඟිති පරිපත බිඳිනේ මේ ටර්මිනල් එක බුරුල් කරලා මේ විදියට මේ වයර් කෑලි දෙකම මේ ඇම්පියර් 32 සිඟිති පරිපත බිඳිනේ ටර්මිනල් එකට මේ විදියට සම්බන්ධ කරගන්න. ওই විදියට අපි සම්බන්ධ කරගන්නවා. ඔන්න ඔබට එතකොට පැහැදිලි මේ දෙක නියුට්‍රල් ලින්ක් එකට සම්බන්ධ වෙන්න තියෙන්නේ. මේ පැත්තෙන් තියෙන වයර් කෑලි දෙක, මෙතන තියෙන වයර් කෑලි දෙක earth link එකට සම්බන්ධ වෙන්න තියෙන්නේ. ඊට පස්සේ බලන්න මේ හැම කෙවෙනි පිටුවානක් තියෙන තැනකටම earth wire කෑලි දෙකක්, neutral wire කෑලි දෙකක් සහ pace wire කෑලි දෙක බැගින් සම්බන්ධ වෙලා තියෙනවා. ඔන්න එහෙනම් අපි ප්‍රායෝගික පරීක්ෂණේ අපිට දීපු ප්‍රශ්නේ අවසන් කළා. පැය භාගයක් මේ සඳහා ලැබෙනවා. මම හිතන්නේ ඔබ කාල ගණනය කළා නම් අපිට විනාඩි 10ක් 12ක වගේ කාලයක් තමයි මේ සම්පූර්ණ මේ රැහැන් ටික ස්ථාපනය කරලා සම්බන්ධ කරන්න ගත වෙලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන් ඔබටත් මේ හැකියාව තියෙනවා. මොකද හේතුව මේ සියලුම හැකියාවන් අධ්‍යයනය තුළින් දියුණු කරගත් හැකියාවන්. ඒක නිසා ඔබත් මං හිතන්නේ උත්සාහ කළොත් ඔබටත් බැරි වෙන එකක් නැහැ. එතකොට මේ විදුලිය ශාස්ත්‍රයේ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ඔබ කාලය අඩුවෙන් වැය කළොත් ඉතුරු කාලය ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයේ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ඔබට යොදා ගන්න අවස්ථාව තියෙනවා. ඒක නිසා ඒකත් විශේෂයෙන් විශේෂ දැනුවත් කිරීමක් වශයෙන් අර ලකුණු උපයා ගැනීමේ වාසියට ඔබට එකතු කරගන්න පුළුවන් කරුණක් වශයෙන් ඔන්න අපි දැනුවත් කරනවා. එමනම් දැන් ඔබට හොඳින් පැහැදිලි වෙන්න ඇති මේ 2020 වර්ෂයේ විදුලි ඒකකයේ ප්‍රායෝගික පරීක්ෂණය යටතේ පළවෙනි ප්‍රායෝගික පරීක්ෂණය ලෙස ලැබුණු මේ වර්ග මීටර 60ක ප්‍රදේශයක් තුළ ඇම්පියර් 13 කෙවෙනි පිටුවාන 4ක් ස්ථාපනය සඳහා වලය පරිපථයක් රින් සර්කිට් එකක් සඳහා වයර් ටික යෙදුවේ කොහොමද කියන එක. ඉතින් විශේෂයෙන් අපි මෙන්න මේ කරුණු ගැන සැලකිලිමත් වුණා. පළවෙනි එක තමයි අපිට දීලා තියෙන උපදෙස් ටික, අපිට දීලා තියෙන තොරතුරු ටික. ඒ ආශ්‍රයෙන් තමයි අපි තීරණය කළේ මේක රින් සර්කිට් එකක් කෙවෙනි පිටුවාන 4ක් එනවා. ඒකට අදාළ වයර් එක මෙන්න මේක. ඒකට අදාළ වයර් වර්ගය සජීවී රැහැන්, උදාසීන රැහැන් සහ බිංගත රැහැන් කියන තුනම භාවිතා වෙන්න ඕනේ කියන දේ. ඒ සියලුම දේවල් අපි ඒ තොරතුරු ආශ්‍රයෙන් තමයි අපි හොයාගත්තේ. ඉතින් ඒක නිසා ඔබටත් විශේෂයෙන් මේ හැකියාව ලැබෙන්න ඕනි. ඒතකොට ප්‍රශ්නේ කියවපු ගමන් ඔබට මතක් වෙනවා මොකද්ද මේ සර්කිට් එක කියලා. රින් සර්කිට් එකක්. එතකොට ඒකට අදාළ රෙගුලාසි අනුව අපි වයර් කරනවා සිඟිති පරිපථ බිඳිනය ඇම්පියර් 32 සිඟිති පරිපථ බිඳිනය. එතකොට සජීවී රැහැන්, උදාසීන රැහැන් සහ බිංගත රැහැන් කියන තුනම ආරම්භක ස්ථානයේ ඉඳලා අවසාන ස්ථානයේ දක්වා ගමන් කළා. අවසාන ස්ථානයේ ඉඳලා ආපහු නැවතත් ආරම්භක ස්ථානයේ දක්වා අර මුදුවක් ආකාරයට සම්බන්ධ වුණා. ඉතින් දැන් ඔබට හොඳ වැටහීමක් ලැබෙන්න ඇති මේ පරිපථයේ විභාගය සඳහා ප්‍රායෝගික පරීක්ෂණ සඳහා આવොත් කොහොමද අපි නිවැරදිව සම්බන්ධ කරගන්නේ කියන එක. ලබන සතියේ අපි මේ වීඩියෝ පාඩම් මාලාවේ තවත් දිගහැරුමක් ඉදිරි දෙවෙනි වීඩියෝවක් වශයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විදුලිය ශාස්ත්‍රයේ 2020 වර්ෂයේ දෙවෙනි ප්‍රායෝගික පරීක්ෂණයේ විදුලි සීනු පරිපථයක් ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් ඒ විදුලි සීනු පරිපථය කොහොමද ස්ථාපනය කරන්නේ, මොකද්ද අපිට දීලා තියෙන ගැටලුව, අපිට ලැබෙන උපාංග මොනවද, අපිට දීලා තියෙන තොරතුරු මොනවද, ඒ සියල්ලත් එක්ක හමු වෙන බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමුගෙන යනවා. විශේෂයෙන් සමුගන්න කලින් මතක් කරනවා 2020 වර්ෂයේ විභාගයේ 2021 වර්ෂයේ විභාගය සඳහා පෙනී සිටින නියමිත දුවදරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අපි මේ උපකාරක අධ්‍යාපන සත්කාරයක් තමයි කරගෙන යන්නේ. මීට කලින් පැවැත්විච්ච ප්‍රායෝගික පරීක්ෂණවල විදුලිය සහ ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයේ ප්‍රායෝගික පරීක්ෂණ අපේ channel එකේ වෙන වෙනම අපි playlist හදලා ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඒ සියල්ලම නරඹන්න ඔබට ඉතා විශාල පහසුවක් වේවි. අනික තමයි සම්පත් නැති පාසල්වල, සම්පත් නැති ප්‍රදේශවල ජීවත් වෙන ලංකාව පුරා විසිරී ඉන්න ඕනෑම දරුවෙක්ට මේ නොමිලේ
මේ දැනුම ලබා ගන්න පුළුවන් ඔබ විද්‍යාගාරයකට ගිහිල්ලා ප්‍රායෝගික පරීක්ෂණය කරනවා වගේ හා සමානව මේ සියලුම උපාංගත් එක්ක ඔබට මේ දැනුම අපි බෙදලා දෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් සියලුම දෙනා දැනුවත් කරන්න, දැනුවත් වෙන්න, මේ දැනුම බෙදා ගන්න සියලුම දෙනාත් එක්ක කියන දැනුවත් කිරීමක් කරනවා. ඊට අමතරව විශේෂයෙන් ප්‍රායෝගික පරීක්ෂණ වලට අමතරව ගොවිදුලි පරිපථය සම්බන්ධ න්‍යායාත්මක දැනුම බෙදා දෙන වීඩියෝ මාලාවක් අපි කරලා තියෙනවා. ඔබට මේ දැනුම මේ දක්වා ලැබුණ නැත්නම් නිවැරදිව මේ වීඩියෝ මාලාව නරඹලා මේ දැනුමත් එකතු කරගන්න කියන එක මතක් කරමින් අදට අපි ඔබෙන් සමුගෙන යනවා.